ආයිබෝවන් ඔබට සුබ උදෑසනක් හැමදාමත් පැතුම පුරුදුයි ඒ වගේම විස්තර ටිකත් ඔබට පුරුදුයි හැබැයි එක එක දවසට එක එක විස්තර එමනම් අදත් සෝදානම් ආරම්භ කරන්න මේ ස්වර්ණවාහිනී පත්තරේ ඔබ දන්නවද අද ලංකාදීප ඇතුළු පත්තර කීපයක ප්‍රධාන ශීර්ෂ පාඨයේ තියෙන්නේ කාගෙනද කියලා අර මා හයියෙන් සද්ද දාපු අසද් සාලි ගැන මතකනේ නීතිය ගැන කතා කරමින් දාපු සද්දේ කන රිදෙන්න කන පැලෙන්න දාපු සද්දේ ඕක ගැන අද තියෙන සටහන ඔබ දන්නවා මේ ලංකාදීප පත්තරේ මාවනැල්ල බුදු පිළිම කඩන්න අසද් සාලි අනුබල දීලා CID උසාවියට දන්වයි නිමන්ති රණසිංහලියන් රැඳුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසද් සාලි මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගලට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙම සැකකාර අසද් සාලි යන අය 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ ගැනෙන කුමන්ත්‍රණය කිරීම යන වැරදි සිදු කර ඇති බවට නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරු ශ්‍රී ලංකා ජනරජයේ ස්වාධිපත්‍යයට හානි වන අන්දමින් මාජනය අතර අනාදරය ඇති කිරීම සහ කණ්ඩායම් වශයෙන් රජයට එරෙහිව යුද්ධ කිරීම සඳහා අන්තවාදීන්ට ආධාර අනුබල දීම යන වැරදි සිදු කර ඇති බවට කරුණු හෙළි වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනවා. මාවනැල්ල බුදු පිළිම කඩා දමන ලද සිද්ධියේ සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් බලපෑමක් ඇති කර ඇති බවත් ඔහු එහිදී ක්‍රියා කර ඇති ආකාරය අනුව අන්තවාදීන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවට හැඟී යන බවත් පාස්කු ඉරිදින ප්‍රහාර මාලාවට අදාළව පත් කළ ජනාධිපති කොමිෂන් මගින් ලබා දුන් අවසන් වාර්තාවේදී සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව B වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. තමන් රජයේ නීතිය නොපිළිගන්නා බවත් තමන් පිළිගන්නේ කුරානයේ හදීස් සහ ශරියා නීතිය පමණක් බවත් මෙම සැකකරු ඉකුත් 10 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි ලෙස ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම B වාර්තාව මගින් දැනුම් දී තිබෙනවා. මොහුගේ මෙම ප්‍රකාශයෙන් රටේ ජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවා යලිත් පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි සිද්ධියක් ඇති කිරීමටත් මුස්ලිම් ජනතාව අතර උද්දීපනයක් ඇති කර මුස්ලිම් අන්තවාදී ඇතිවීමට ඍජු උත්තේජනයක් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. මේ විදිහටයි කරුණු කාරණා ගණනාවක් සඳහන් කරලා තියෙන්නේ. ඒ පිළිබඳවයි අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය වෙන් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි වාර්තාව අරන් එන්නේ. එතකොට අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අවධානය යොමු කරමු. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට අසද් සාලි හවුල් CID උසාවියට දැනුම් දෙයි AJ අබේනායක ලියන. බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසද් සාලි මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇති බවට මේ දක්වා සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. දාපු සද්දය ඔබට මතක ඇති. ඒ කැනත් මේ වෙන විට පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. සද්ද දාලා කරපු ප්‍රකාශය පිළිබඳව අද පත්තර වාර්තා කරන කාරණාවයි මේ. හොඳයි. ඊට පස්සේ අපි තවත් සටහන් කීපයකට යමු. අද පත්තරේ දානවා අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් අප්‍රේල් 21ට පෙර අධිකරණයට ඉදිරිපත් නොකළොත් අප්‍රේල් 21 සිට රට පුරා විරෝධතා දැඩි වෙයි. දිනේෂ් සමරකෝන් ලියන. පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් වැරදිකරුවන් ලෙස නම් කර තිබෙන පුද්ගලයන් අප්‍රේල් 21 වෙනිදාට පෙර අධිකරණයේ ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බවත් එලෙස සිදු නොකරන්නේ නම් මේ සම්බන්ධයෙන් සිදු කරන විරෝධයේ දිවයින පුරා තවදුරටත් ශක්තිමත්ව සිදු කිරීමට කටයුතු කරන බවත් අගරාධිගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිම්පානෝ කියනවා. රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පෙරේදා පැවති විශේෂ දේව මෙහෙයකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කරනවා.
ඒ අනුව විනිවිදභාවයෙන් යුත් ක්‍රියාදාමයක් තුළ කිසිදු පුද්ගලයෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතිව කොමිෂන් සභාවේ දී තිබෙන නියෝග ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ උන්වහන්සේගේ ප්‍රකාශය ඒක අද පත්තර ගණනාවක තිබුණා. මම අද පත්තරෙන් ප්‍රධාන ශීර්ෂ පාඨය නිසා එතනින් උපුට ගත්තේ. ඒතොර අද මව්බිම් පත්තරය දාන අන්තවාදී මත පතුරවන ජමාතේ ක්‍රියාකාරිකයා වැලිගමදී දැලේ කීර්ති මෙන්ඩිස් ලියයි. ලක්ෂ 27ක මුදලකුත් තිබිලා සැකරු ඩුබායි වලින් පිටුහල් කළ අයෙක් කියලත් මව්බිම් පත්තරේ මේ වාර්තාවේ පළ කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුල අන්තවාදී මත පතුරවන පුද්ගලයන්ට මුදල් සපයමින් ඒ සඳහා ආධාර මුදල් එකතු කළ ජමාතේ ඉස්ලාම් මතවාදී ක්‍රියාකාරිකයෙකු රුපියල් ලක්ෂ 27ක්ද සමග වැලිගමදී අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශයට හැකි වී තිබෙනවා. මෙම පුද්ගලයා එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ සිට මෙරට සිටින අන්තවාදී මතධර්ණ අයට මෙසේ මුදල් සැපීම මත ඉකුත් මාර්තු 12 වෙනිදා එරටින් පිටුහල් කළ පුද්ගලයෙකු බව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය කියනවා. 42 හැවිරිදි මොහු මාවනැල්ල කිරිගන්දනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගැනීමෙන් පසු මොහු බාරයේ තිබී ලැප්ටොප් පරිගණක 3ක්ද නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු කුමක් අරඹයා වැලිගමට ගියේදයි යන්න දැන ගැනීමට ප්‍රශ්න කරමින් සිටිනවා කියලායි මව්බිම් පත්තරේ වැඩිදුරටත් වාර්තාවේ දාලා තියෙන්නේ. ඔය විදිහට කතා කීපයක් අද පත්තරවල තිබුණා. ඒ අතරේ ජිනීවා තත්ත්වය ඊයට තිබුණු ඡන්ද විමසීම ආදට කල් ගියා. ඒකත් එක්කලම කතා දෙකක් අද එක තැන දාලා තියෙනවා බලන්න. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ආසියාවේ කිසිදු රටක් අත්සන් කර නැහැ. කොමුදු උපුල් ශාන්තයි වාර්තාව අරන් එන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අත්සන් කර තිබෙන රටවල් 40ම නියෝජනය කරන්නේ ලෝකයේම එකම කොටසක් පමණක් බවත් ආසියානු මහද්වීපයේ එකම රටක්වත් එම යෝජනාවට අත්සන් කර නොතිබීම තුළින් මෙම යෝජනාව ගෝලීය මතයක් බව පිළිබිඹු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් අවධාරණය කළා තියෙනවා. පළාත් සභා ඡන්දයේ කල්දැමීම පිළිබඳවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් එහෙත් පළාත් සභා ඡන්දයේ කල්තැබුවේ වත්මන් රජයේ නොව පැවති යහපාලන රජයේ බවත් ඔහු සඳහන් කළා තියෙනවා. ඒ වගේම ජිනීවා මානවිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වෙන බව විදේශ අමාත්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා. අදයි ඡන්ද විමසීම සිදු වෙන්නේ. එතකොට මේකට අත්සන් කරලා තියෙන රටවල් පිළිබඳව පැහැදිලි කිරීමක් ඇමති ජී.එල්. කරලා තියෙනවා. ඒකත් පත්තරයේ තිබුණා. මම ඔබට කිව්වා. ඒ අතරේ ජී.එල්. මෙන්න මෙහෙමත් කියනවා. ජාත්‍යන්තරයෙන් එන චෝදනාවලින් රණවිරුවන් රැකීමේ නීති ගේනවා. රණවිරුවන්ගේ ආරක්ෂාව තාවුරු කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නව වගන්ති එකතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. රණවිරුවන් දිවි හිමියෙන් රැක ගැනීම රාජ්‍යයේ වගකීම බවත් ජාත්‍යන්තරයෙන් රණවිරුවන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවට ගෙනෙන බවත් අමාත්‍යවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒක නම් වෙන්න ඕනි කාරණාවක් කියලා මතක් කරන්න. ඔබ දන්නවා මාරාන්තික අනතුර අපේ රටේ අපේම කණ්ඩායමන් සමග ජීවත් වුණු අපේම 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. බස් රථයේ රේදුරාගේ නොසලකලිමත් ධාවනය ගැන කතා වෙනවා. එතකොට මහා මග ගල් පර්වතයක් පෙරලි මාස 6ක් තියෙනවා. දැන් ලොවෙත් නැති නිදාසට කාරණා කියනවා. ඒ අතරතුර අද පත්තර දානවා දින 80ට රියානතුරු මරණ 501ක් දිනකදී 8ක් 9ක් මරු තුරුලට චාමර අමරසූරියයි වාර්තාව ගේන්නේ. වෙන දින ගානයි මරණ ගානයි ඔයගලන්ට බලන්න පුළුවන්. මේ වසරේ ගත වූ දින 80ක කාල සීමාව තුළ මාරක රියානතුරු වලින් පුද්ගලයන් 501 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මව්බිමට කියනවා. එසේම එක් දිනයක් තුළ මෙරට රියානතුරු හේතුවෙන් මිනිස් ජීවිත 8ක් 9ක් අතර සංඛ්‍යාවක් රටට අහිමි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. මාරක රියානතුරු අවම කර ගැනීම සඳහා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව රියදාවනය කළ යුතු බවද පසුගිය කාල සීමාව පුරා මාරක රියානතුරු වල විශාල වැඩිවීමක් පෙන්눔 කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කිව්වා කියලායි මව්බිම් පත්තරේ මේ සටහන දාලා තියෙන්නේ. එතකොට දැන් මොනවා හරි දෙයක් වුණාට පස්සේ
ඊළඟට පියවර ගැනීම මේක පුරුද්දක් නෙමේ රටේ. ගෙවුණු ටයර් සහිත වාහන පාරේ දිව්වොත් වැඩ වරදී. ටයර් වල කට්ට බලන්න විශේෂ මෙහෙයුමක් කීර්ති බෙන්ඩිස්ලියන්. දිවයින පුරා ධාවනය කරන කට්ට ගෙවී ගිය ටයර් සහිත වාහන අත්අඩංගුවට ගැනීමේ දින 3ක මෙහෙයුමක් ඊයේ සිට ක්‍රියාත්මක වෙනවා. මෙවන් වාහන පරීක්ෂා කොට එම වාහන පදවන රියදුරන්ට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස පොලිස් මූලස්ථානයේ දිවයිනේ පීටි සිල්ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ නියෝග කර තිබුණා. එතකොට දැන් කියන්නේ ගෙවුණු ටයර් සහිත වාහන පාරේ දිව්වොත් වැඩ වර්ධී කියලා. එතකොට මහා මග අනක් ගුණක් නැතුව එහෙමත් නැත්නම් සැලකිල්ලක් නැතුව තැන තැන දාලා තියෙන දේවල්. එතකොට මහා මග කැඩී බිඳී ගිහිල්ලා තාමත් හදලා නැති තැන්, අලුතෙන් පාර හදලා හදපු ගමන් කපපු තැන්, කපලා නැවත පිළිසකර නොකරපු තැන් ඒවා බලන්නේ කවුද? අපි පත්තරෙන් ඕක ගොඩක් සැරයක් කියලා තියෙනවා මහා මග තියෙන අනතුරු සහිත ස්ථාන. ඒ විතරක් නෙමෙයි අපේ රටේ රථ වාහන තදබදය කාර්යබහුල වේලාවන්හි රථ වාහන තදබදය ගොඩක්ම වැඩි වෙන්නේ මේ මාර්ගවල තියෙන අබලන් තත්ත්වය නැත්තම් හරියට පිළිසකර නොකිරීම හේතු වෙලා තියෙනවා. එතකොට එව්වා බලන්නේ කවුද? තවත් මොන හරි දෙයක් වෙනකන් ද ඉන්නේ ප්‍රශ්නාර්ථය මතුවෙනවා. අපි උදෑසන පත්තරේ ආරම්භ කරනකොට කතා කරපු අපේ මහානායක හාමුදුරන්ගේ අපවත් වීමේ කනගාටුදායක කතාව අද පත්තර වාර්තා කරලා තියෙනවා. මම උපුටා ගන්න සූදානම් වෙන්නේ අද මව්බිමෙන්. සසුනබර එකලු කළ කොටගොඩ මහානාහිමියෝ අපවත් වෙති. ආදාන පූජෝත්සවයේ 25 වෙනිදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි කියලයි දාන්නේ. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක සද්ධර්ම විශාරද අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් ඊයේ අපවත් වූ බව මව්බිම සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරනවා. අපවත් වන විට 88 වෙනි වියේ පසු මහානාහිමිපාණන් වහන්සේ මිනුවන්ගොඩ මැතිවරණ කොට්ටාශයේ කොටුගොඩ වැවිලිකරු ඇඳ විතාරණගේ හරමානිස් රුද්දිගෝ මැතිතුමාගේ සහ ඇඳ විතාරණගේ සෙලස්තිනා රුද්දිගෝ මැතිණියගේ බාලම පුතුණුවන් ලෙස 1933 ජනවාරි 23 වෙනිදා ඇඳ විතාරණගේ සිරිමවන් රුද්දිගෝ නමින් ජන්මලාභය ලැබුවා. කොටගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ලබා 1948 අගෝස්තු 17 වෙනිදා ගල්කිස්සේ ධර්මපාලාම රාමාධිපතිව වැඩවිසූ උණවටුනේ ධම්මපාල හිමියන්ගේ ආචාර්යත්වයෙන් කොටගොඩ ධම්මාවාස නමින් පැවිදි වූ පුවතත් මතක් කරලා තියෙනවා. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය කනගාටුව පළ කරන්නට මේක අවස්ථාව කරගන්නවා. දැන් මං යන්න හදන්නේ කොහෙටද දන්නවද? දැන් යන්න හදන්නේ පරිසරයේ පැත්තට. පරිසරයේ පැත්තට යන්නට පොඩ්ඩක් මත්තෙන් අපි යමු UNP පැත්තට. හරි මේකත් එක්ක පරිසර කතාවත් ඉස්සරහට එනවා. පක්ෂයේ සියලු දෙනා ඒකරාශී කර ජයග්‍රාහීකත්වයට පත්කර ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කිරීමට පියවර ගන්නවා. UNP නියෝජ්‍ය නායක රුවන් කියන්නේ මීරිගම කාන්තේලියන්නේ. ප්‍රදීප් පතිරණගේ ඡායාරූපත් සමගින් තමයි වාර්තාව තියෙන්නේ. පක්ෂයේ සියලු දෙනා ඒකරාශී කර නිසි තැනට ගෙන ගොස් ජයග්‍රාහීකත්වයට පත්කර ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරවීමට තමන් පියවර ගන්නා බවට සේනානායක සමාධිය ඉදිරිපිටදී ප්‍රතිඥාවක් ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කියනවා. ඔහු මේ බව කියන්නේ මහාමාන්‍ය DS සේනානායකගේ සේනානායකයන්ගේ 69 වෙනි ගුණ සමරුව වෙනුවෙන් ඊයේ පැවති උත්සවයට සහභාගී වෙමින්. DS සේනානායකයන් පක්ෂ ගොඩනැගපු හැටි රටට ස්ථිරසාර වැඩපිළිවෙලක් අරගෙන ගිය හැටි මතක් වෙනවා. ඔහු ගොඩනැගූ පක්ෂයේ වර්තමානයේ තියෙන තැන ගැන මතක් වෙනකොට. රුවන් කියන්නේ පක්ෂයේ සියලු දෙනා ඒකරාශී කර ජයග්‍රාහීකත්වයට පත් කර ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරවීමට පියවර ගන්නවායි කියලා. එතකොට රුවන් එහෙම කියද්දී සජිත් කියපු කතා කීපයක් අද මව්බිම් පත්තරේ දාලා තියෙනවා. කැලෑ කපන බහිරවයන් වන සංහාරයට මුල පුරලා නිර්මාණි ගුණරත්න ලියන. මාධ්‍ය නිදහස සීමා කිරීම ජනතාවගේ කොන්ද කඩා දැමීමක්. මාධ්‍ය නිදහස රැක ගැනීමේ සටනට සමගි ජනබලවේගයේ නායකත්වය දෙනවා. ජනතා සේවයට කැපවී සිටින මට බාල දේශපාලන වැඩ කරන්න වෙලාවක් නැහැ කියලත් ඔහු සඳහන් කරපු කතාව අද මව්බිම් පත්තරේ දාලා තියෙනවා. පරිසරය ගැන සජිත් කියපු කතාවත් පුළුල් සන්දානයක් ගැන අලුතෙන් කියවෙන කතාවත් ඒකට රුවන් විජේවර්ධන දුන්නු ප්‍රතිචාරයක් දැන්
සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය හොරණ අරුණගම ප්‍රදේශයේදී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝක ජල දිනයේ දවසේ සිංහරාජයේ කැලෑ කපලා වැව් දෙකක් ජලාශ දෙකක් හදන්නට උත්සාහයක් තියෙනවා. මේ රජය Taman වටේ සිටින දේශපාලන ගජමිතුරන්ට කැලෑ කැපීමේ කොන්ත්‍රාත්තුවන් ලබා දීලා මට පෙනෙන්නේ මේ අය හදන්නේ ජනතාවගේ ආයු කාලය අඩු කරන්න. මේ අතර ඉදිරියේදී ඇතිකර ගැනීමට නියමිත පුළුල් සන්ධානයක් පිළිබඳව විපක්ෂ නායකවරයා පසුගියදා අදහස් දක්වා සිටියා. කවුරුත් නොසිතන කවුරුත් විශ්වාස කරන්න ඓතිහාසික සන්ධානයක් නිර්මාණය වෙමින් පවතී. කවුරුත් ජීවිතයට විශ්වාස කරන්න නැති කණ්ඩායම් රසක් අපිත් එක්ක එකතු වෙන ගමන නිර්මාණය වෙමින් යනවා. ඓතිහාසික දේශපාලන සන්ධානයක්. මේ අතර පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයාද එවැනි සන්ධානයක් සම්බන්ධයෙන් මෙලෙස ඉඟිපාල කළා. මේ ආණ්ඩුවත් එක්ක ගැටෙන්න නම් මේකට පුළුල් බලවේගයක් අවශ්‍යයි. පක්ෂ ගණනාවක් එක වේදිකාවකට එන්න ඕනි කියන එක ඒ ස්ථාවරයේ මම එදත් ඉන්නවා අදත් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාද රනිල් වික්‍රමසිංහ මැතිතුමාද පාර්ලි සම්ප්‍රදාය ඒව කවුද නායකයා කියන එක නම් ප්‍රශ්නයක් නැහැ. කොහොමදත් පුළුල් වේදිකාවක් හැදෙනවා නම් පුළුල් බලවේගයක් හැදෙනවා නම් අපි එක්සත් ජාතික පක්ෂයටත් ඒකට එකතු වෙන්න පුළුවන්. පරිසරය ගැන කතා කරන අතරේ පුළුල් සන්ධානයක් ගැන කතා කරනවා. සමගි ජනබලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි නැවත සන්ධානයකට මුල පුරයිද? අවධානය නිමු. ඒ අතරේ අර පරිසරය ගැන කතා කරන්න සමගි ජනබලවේගයේ පැත්තේ කාන්තාවන් සෙට් එකක් සෙට් වෙලා තිබ්බ මාධ්‍යම ඔබට මතකද? ඒදී ආපු ප්‍රශ්නයක් හේතු කොටගෙන කිරියල්ලගේ දෝණි දුන්න උත්තරේ ආවා පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨයේ. ඔබට මතක ඇති හන්තාන ඉඩමක් ගැන කතාවක්. ඒකට උත්තර දෙන්න ගිහිල්ලා උත්තරේ ආපු ස්වභාවය පිළිබඳවත් මා අමුතුවෙන් ඔබට මතක් කරන්න ඕනේ නෑ. ඒකත් එක්ක දෝනිගේ තාත්තා කරන ප්‍රකාශයේ අද මව්බිමේ හන්තාන ඉඩම පරිසර සංවේදී ව්‍යාපෘතියකට ලබා දෙනවා. රාජ්‍ය සමුක සාකච්ඡාවකට සූදානම්. උපුටා ගන්නේ අද මව්බිමෙන් මම දැක්කා මේ කතා පුවත පත්තර කීපයකම වාර්තා කරලා තියෙනවා. පරිසර සංවේදී ව්‍යාපෘතියකට හන්තාන ඉඩම ලබා දීමට රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල කියනවා. හන්තාන ඉඩම පිළිබඳ රජයට විශාල උණක් තිබෙන බවත් ජනාධිපතිවරයාට නිලධාරීන්ට හා මාධ්‍යයට හන්තාන ඉඩම විමර්ශනයට ආරාධනා කරන බවත් ඔහු කියනවා. කිරියල්ල මේ ප්‍රකාශය කරන්නේ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. නැගලා ගිය ඉඩමක් ගැන කිරියල්ල දීපු උත්තරේ එයාවේ පත්තරේ. එතකොට අනුරු කුමාර දිසානායකත් කතා කරනවා පරිසරය සහ වන විනාශයන් පිළිබඳව. වනාන්තර විනාශයට වෙනත් අර්ථකථනයක් දීමේ උත්සාහයක්. එහෙමයි අනුරු කුමාර කියන්නේ නදී මාණික්කගේ ලියන්නේ. මහා පරිමාණයෙන් සිදු කෙරෙන වනාන්තර විනාශයට වෙනත් අර්ථකථනයක් දීමේ උත්සාහයක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක පසුගියදා බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍යමුඛදී කියනවා. කාලාන්තරයක් මුළුල්ලේ හේන් වගා කළ තැන් තිබුණා, සත්තු ඇති කළ තැන් තිබුණා, දර කපාගෙන ආපු තැන් තිබුණා. සියවස් ගණනාවක් තිස්සේ තිබුණු මේ තත්ත්වයන් බරපතල පාරිසරික විනාශයන් බවට පත්ුනේ නැහැ කියලත් ඔහු වැඩිදුරටත් සඳහන් කිරීමක් කරනවා. ඔහු කියන්නේ වනාන්තර විනාශයට වෙනත් අර්ථකථනයක් දීමේ උත්සාහයක් කියලා. ඒ අතරේ සුරක්කිමු ගංගා ව්‍යාපෘතියේ නිල වශයෙන් ආරම්භ වුණා. එහිදී ජනාධිපතිවරයා කළ කතාව මව්බිමේ සවිස්තර වාර්තාවක් විදියට පිටුවක් පුරා පිටුවක් සිසාරා පළ කර තිබෙනවා. එතනට යන්නේ පරිසර විනාශයක් ගැන කරන කතාව සැලසුම් සාගතව කරන නිර්මාණයක් කියලයි ජනාධිපතිවරයා කියන්නේ. සුරක්කිමු ගංගා ව්‍යාපෘතියේ නිල වශයෙන් ආරම්භමින් ජනපති කියයි. අහිංසක ගොවීන්ට කෘෂි වගාවට ඉඩම් දීම වන විනාශයක් කීම බොරු ප්‍රචාරයක්. කුණු කඳු ඉවත් කර කොළඹ හරිත නගරයක් කළේ මමයි. එහෙමත් අද මව්බිම් පත්තරේ වාර්තාවේ දාලා තියෙනවා. ඒ අතරේ අද දිනමින පත්තරේ තවත් කතාවක් තියෙනවා ජනාධිපතිවරයා කරපු මේ කතාවේ වැඩිදුර වාර්තාව ඔබට ගේනවා. ඊට කලින් මේකත් බලලා ඉමු. ජනතාව තලාපෙලා නීති රැකීමෙන් පළක් නැහැ. බුද්ධිකා ඉඹුලාන මහින්ද අලුත්ගෙදරත් එක්ක ලියන්නේ. ජනතාව තලාපෙලා නීතිය රැකීමෙන් පළක් නොවන බවත් නීති ගෙනවිත් තිබෙන්නේ නිලධාරීන්ට මාර්ගෝපදේශන සඳහා පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා. නීති ක්‍රියාත්මක කිරීමේදී අප වැඩ කරන්නේ කාටද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද අප වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් බවද ඔහු පෙන්වා දීමක් කළා තියෙනවා.
ඒ තමයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය. අපි උදෑසන කාර්යබහුල මොහොතේ වෙලාවත් මතක් කරගමු. ඊට පස්සේ මේ වැඩිදුර වාර්තාවත් බලමු. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. ලෝක ජල දිනය වෙනුවෙන් මෙරට ගංගා පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සුරකිමු ගංගා ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය කතරගම පූජා භූමියේ මැණික් ගඟ අසලදී ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරටේ ගංගා 103ම සම්වර්ධනය කිරීමේ වැඩපිළිවෙල තමයි අපි ආරම්භ කරන්නේ. මේ වැඩසටහන අපි ආරම්භ කරන මොහොත වෙනකොට පරිසරය පිළිබඳව ලොකු කතා බහක් යනවා. තාමත් අසත්‍ය ප්‍රවෘත්ති රාශියක් නිර්මාණය කරනවා. මේ ජනාධිපතිතුමා අපි දන්නවා එතුමට පරිසර විනාශ කරන්න උවමනාවක් තිබුණා නම් ඕන තරම් අවස්ථා තිබුණා. අද නෙවෙයි මීට ඉස්සර කාලවල එතුමා අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට. එතුමා තමයි පරිසරය ආරක්ෂා කරන්න මේ රටේ කැපවෙච්ච ඉහළම රාජ්‍ය නිලධාරියා. සහ දේශපාලඥයා කියලත් මං කියනවා පරිසරය ආරක්ෂා කරන්න එතුමා තරම් කවුරුවත් මැදිහත් වෙන්න නැතුව ඇති. මේ ජනාධිපතිතුමා අපිට කිසි වෙලාවක කියලා නැහැ අරයා බේරන්න අරයා ආරක්ෂා කරන්න කියලා. දැන් පහුගිය දවස්වල එක ප්‍රචාරයක් ගියා ජනාධිපතිතුමා මේ උත්සවයට එන නිසාවෙන් හෙලිකොප්ටර් එක නවත්තන ස්ථානයේ ගස් කැපුවා කියලා. මමත් කලබල වෙලා හොයලා බැලුවා. අතිගරු ජනාධිපතිතුමනි එක ගහක් කැපුවේ නැහැ. මේ වගේ බොරු ප්‍රවෘත්ති අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශය කිරීමෙන් වළකින්න කියලා මම ඉල්ලා සිටිනවා. මම තමයි මේ පරිසරයට අහිතකර කරන්න ප්‍රධානතම එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙන්නේ. අනිත් හැමෝම මේ පරිසරය ආරක්ෂා කරන අය වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම පේන්නේ. මම මේ සියලුම සමාජ මාධ්‍යවල මේ පරිසරය ගැන කතා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් මේ විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කතා නොකර හැම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කරගන්නට ඉතාමත්ම පහසුයි. අත වශයෙන්ම 2009 ඒ ත්‍රස්තවාදී උවදුර නැති කිරීමෙන් පස්සේ කොළඹ නගරය විශාල උද්‍යාන නගරයක් ලෙස අපි නිර්මාණය කරා. ආසියාවේ තියෙන ප්‍රධාන නගර අතුරින් සුන්දර ඒ වගේම පිරිසිදු නගරයක් බවට විවිධ රටවල පවා පුවත්පත්වල සඳහන් වුණා. පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ තිරසාර පරිසර සංවර්ධනයක්. අපි සංවර්ධනය, කෘෂිකර්මාන්තය, පරිසරය, වනජීවී, වනරක්ෂණ මේවා වෙන වෙනම වැඩ කරන්නට පුළුවන් කමක් නැහැ. අපි නිලධාරීන් මතක තියාගන්නට ඕන. අපි මේ නීති ගෙනල්ලා තියෙන්නේ අපි හැමතිස්සෙම බලන්න ඕන අපි කාටද වැඩ කරන්නේ? අපි වැඩ කරන්නේ ජනතාවට. ජනතාව තලාපෙලා නීතිය රකිලා වැඩක් නැහැ. ප්‍රායෝගික නැත්නම් අපි ඒ ක්‍රියාත්මක කළ වැඩක් නැහැ. වැඩ නොකර ඉන්න නම් ලේසි. ජනතාව අපි පත් කරලා තියෙන්නේ ඔවුන්ගේ යහපත සඳහා වැඩ කරන්න. ඒ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය. ඒකත් එක්ක දිනමින පත්තරේ තවත් කතාවක් තියෙනවා. පුරන් කුඹුරු අක්කර 30000ක් අස්වද්දයි. සුභාෂිනී සේනානායක නදී මාණික්කගේ එක්කත් සටහන ලියන්නේ. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ රට පුරා ඇති පුරන් කුඹුරු අක්කර 30000ක් යලි වගා කිරීම ලබන 25 වෙනිදා පැවැත්වෙන පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විත යටතේ සිදු කෙරෙන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් අබේරත්න දිනමිනට කියලා තියෙනවා. වී කිලෝ 4 කෝටි 92 ලක්ෂයක ඉලක්කයක් කියලායි මේකේ දාලා තියෙන්නේ. එහෙම ඉලක්කයක් එක්ක පුරන් කුඹුරු අක්කර 30000ක් අස්වැද්දීමේ පුවතයි. හොඳයි අපි තවත් කතා කීපයකට යමු. MCC ආයේ කතා වෙන්න වෙයිද? නෑ ආයේ කතා වෙන්න වෙන එකක් නෑ. MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ. රජයේ ස්ථිර තීන්දුවක් ගෙන ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා නෙල්කා මැදගෙදර ලියන්නේ. ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සහ ශ්‍රී ලංකාව අතර පසුගිය රාජ්‍ය සභාවේදී අත්සන් කිරීමට සැලසුම් කර තිබූ MCC ගිවිසුම අත්සන් නොකිරීමට රාජ්‍ය ස්ථිර තීන්දුවක් ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා. එසේම හමුදාවන් ස්ථානගත කිරීම සඳහා වූ සෝෆා ගිවිසුම අත්සන් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් සඳහන් කළා කියලා අද දිනමින පත්තරේ වාර්තාවේ දාලා තියෙනවා. ඔන්න එහෙනම් ඒ කතාව ආය ඕන වෙන එකක් නැහැ. ඒ චැප්ටර් එක අවසන් කරන්න පුළුවන් වෙයි. MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. එහෙමයි අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් ලියලා තියෙන්නේ. හොඳයි අපි යමු අද පත්තරේට රංජන්ගේ මෝසම ගැන කතාව
එතන දාලා තියෙනවා සිර දඬුවම ගැන යලි සලකා බලන ලෙස ඉදිරිපත් කළ රංජන්ගේ මෝසම ප්‍රතික්ෂේපයි බුද්ධිමාල් රුබේරුලියන්. අධිකරණයට අපහාස කිරීමේ වරදට තමන්ට නියම කළ බරපතල වැඩ සහිත සිව්වසරක සිර දඬුවම පිළිබඳ යලි සලකා බලන්න ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එමයි අද පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. මෙවැනි මෝසම් පත්‍ර බාර නොගැනීමට පූර්වාදර්ශ ඇතැයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කර තිබෙනවා. ඊළඟට අනිත් කතාව. මාධ්‍යවේදියෙකු පැහැරගත් බව කියන සිද්ධිය රාජිත චතුරගෙන් CCDට ප්‍රකාශයක් ඉන්දික ඒවා විතරන ලියන. මාධ්‍යවේදියෙකු පැහැරගත් බව සඳහන් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ටාශයේ ඊයේ පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන මාධ්‍යවේදී සුජීව ගමගේ පැහැරගෙන ගොස් දෑත් පිළිසීමට ලක් කළ බවට මාධ්‍යවේදියා පොලිසියට කර තිබූ පැමිණිල්ල අසත්‍ය බවට පොලිස් මූලස්ථානයේ පසුගිය 19 වෙනි දින ප්‍රකාශයට පත් කළ පුවතත් එක්කයි දාලා තියෙන්නේ. තාත්තයි පුතයි දෙන්නම එකතු වෙලා ප්‍රකාශයක් කියලායි ප්‍රකාශයට CCDට ප්‍රකාශයක් කියලායි අද පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. පත්තර කීපයකම තිබ්බා මම අද පත්තරෙන් ගත්තේ. ඔන්න මේ රජයේ අය පෞද්ගලික අංශයේ අය ඒගොල්ලන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ගැන කතා වෙනකොට අද පත්තරේ කතාවක් මෙහෙම දාලා තියෙනවා. පෞද්ගලික අංශ සේවක විශ්‍රාම ගැන්වීම අවුරුදු 60ක් කිරීමට පනතක් ගෙනීම සඳහා කැබිනට්ටුවට යෝජනා කියලා නවෝදයා පවන ලියන. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60ක් ලෙස නීතිගත කිරීමට නව පනතක් ගෙනීම සඳහා කම්කරු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. 2021 අයවැය යෝජනා මගින් රාජ්‍ය අංශයේ මෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තීරණය කරන උපතේදී ආයු අපේක්ෂණය මත පදනම්ව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කරනවා. ඇත්තටම බහුතරයකට ගත්තම 50-60 කාල සීමාව කියලා කියන්නේ හොඳට වැඩ කරන්න පුළුවන් කාල සීමාවක් නේද? ඒකත් එක්ක 60 කිරීමට පනතක් ගෙනීම සඳහා යෝජනා කැබිනට්ටුවට කියලායි අද පත්තරේ දාලා තියෙන්නේ. හොඳයි අපිට දැන් යන්න පුළුවන්කම තියෙනවා කොවිඩ් පැත්තට. අද පත්තරේ ගැන සටහන් දාලා තියෙනවා. ඉස්සෙල්ලම බලමු ගණන් හිලව් කොහොමද පත්තරේ දාලා තියෙන්නේ කියලා. ඔහොම බලන්න සටහන. සමස්ත ආසාදිත සංඛ්‍යාව 90747ක් 474ක් දක්වා ඉහළට ඉන්දික හේවා විතරන ලියන්නේ. සුව වූ පිරිස 87058ක් මරණ සංඛ්‍යාව 551ක් කියලා දාලා තියෙනවා. පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද දැන් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව සම්පූර්ණ වශයෙන්ම ගත්තම 90514ක් වෙලා තියෙනවා. පත්‍රයේ තියෙන ගානට වඩා කීපයක් වැඩි. එතකොට ඊයේ වාර්තා වුණු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 314යි. එතකොට ඊයේ සුවවුණු සංඛ්‍යාව 299යි. ඊයේ පෙරද දවස් කීපයක සුවවුණු සංඛ්‍යාව ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා අඩු වෙලා තිබුණේ. ඒ හින්දා ආයිත් 3000 ආසන්නයට ගිහින් තියෙනවා මේ වන විට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව. හරියටම කිව්වොත් 2905යි. අද දවසේ වැඩිවීම සුවවීම නම් අපිට තවදුරටත් ආසාදිතව ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් වෙයි. වැඩි කියන්නේ ඊයේ මරණ 5ක් වාර්තා වුණා. ඒ පිරිමිම 5 දෙනෙක් 78 හැවිරිදි 2 දෙනෙක් 68 හැවිරිදි 1 කෙනෙක් 51 හැවිරිදි 1 කෙනෙක් සහ 80 හැවිරිදි කෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා මේ කොවිඩ් ආසාදිතව. සමස්ත මරණ සංඛ්‍යාව වෙලා තියෙනවා දැනට 551ක්. ඔබ දන්නවා චීනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දවසේදී පෙරේදා දවසේදී අපි අභිබවා ගියා. මං ඊයේ පත්තරේදී ඒ ගැන ඔබට විස්තරේ කිව්වා. ඒකත් එක්ක අපි තවදුරටත් පරිස්සම් වෙමු. ඒ අතරේ දැන් ගොඩක් අය අහනවා එළඹෙන උත්සව සමයේදී අවුරුද්ද ලං වෙලා සංචාරණ සීමා පනවයිද කියලා. තාම එහෙම කතාවක් නැහැ. අද මව්බිම් පත්තරේ ඒකත් දානවා. සිංහල අවුරුද්දට සංචාරණ සීමා පැනවීමේ තීරණයක් ගෙන නැහැ. යුදා මුදාපති කියන්නේ චාමර අමරසූරියලිය.
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සංචාරණ සීමා පැනවීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියනවා. කෙසේ නමුත් පවතින වාතාවරණය තුළ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද යුද හමුදාපතිවරයා කියනවා. මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වීම පෙරට වඩා අඩුවක් පැවතියද උත්සව සමයේදී ජනතාව වඩා සැලකිලිමත් ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් කටයුතු කරන ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දීමක් කරනවා. පාකිස්තානයේ සංචාරයක නිරතව සිටින්නේ යුද හමුදාපතිවරයා. නමුත් ඒ අතරේ මේ කොවිඩ් මර්ධන කටයුත්තත් එක්ක තවදුරටත් ප්‍රායෝගිකව එක්ව සිටමින් මාධ්‍ය දැනුවත් කරනවා රටේ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අපි ඒකත් විශේෂයෙන් මතක් කරන්න මේක අවස්ථාව කරගන්නවා. හරි ඒ ගැන කතන්දරේ. කොහොමද ඔබ සතුටින්ද? ලෝකේ සතුටින්ම ඉන්න රටවල් අතරේ අපි ඉන්නේ කොතැනද? ලෝක සතුටු දර්ශකයට අනුව 20යි 21 මිනිසුන් සතුටින්ම සිටින රට පින්ලන්තය. බද්දේගම කමලනාත ලියන ශ්‍රී ලංකාවට 129 වෙනි ස්ථානය. ලෝකේ සතුටින්ම සිටින රට බවට පින්ලන්තයේ පත්ව ඇතැයි ලෝක සතුටු දර්ශකයේ 20යි 21 පෙන්වා දෙනවා. පින්ලන්තයේ දර්ශකයේ ලකුණු ගානක් තිබි කරගත් ගානක් දාලා තියෙනවා. රටවල් 149ක දළ දේශීය නිෂ්පාදනය, සමාජ සහයෝගිතාව, ආයු අපේක්ෂාව, තෝරා ගැනීමේ නිදහස, අන්‍යයන්ට ගරු කිරීම, අල්ලස සහ දූෂණය ඇතුළු නිර්ණායක කීපයක් පදනම් කර ගනිමින් වාර්ෂිකව සැකසෙන ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව 129 වෙනි ස්ථානයට පත් සිටිනවා. හිමි කරගෙන ඇති ලකුණු ගානක් දාලා තියෙනවා. පෞගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව 130 වෙනි ස්ථානයේලු හිටියේ. එකක් ඉස්සරහට ඇවිල්ලා. හැබැයි ඉතින් සතුටු වෙන්න බෑ. ලෝක සතුටු දර්ශකයේ අපි ඉන්නේ 129. ඔබ සතුටින්ද? බඩුමිල ගැන කතාව මතක් වෙන ඔබ සතුටින්ද කියලා අහද්දි අමුද්‍රව්‍ය මිල, නිෂ්පාදන වියදම, ආහස උසට බේකරිත් අවදානමේ මහින්ද නිශංකලයන්. බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල 100%කින්ද බේකරි නිෂ්පාදන වියදම 200%කින්ද ඉහළ යාම හේතුවෙන් දැඩි අසිරුතාවකට මුහුණ පා සිටින බවත් බේකරි වැසී යාමේ අවදානමක් පවතින බවත් බේකරි හිමියෝ සඳහන් කරනවා. බේකරි වල නිෂ්පාදන කටයුතු 125කින් පමණ අඩු වී ඇතැයි ඔවුන් සඳහන් කිරීමක් කරනවා. බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන මාගරින් මිල ඉහළ යාම සහ ආනයන බදු වැඩිවීම, ෆාම් තෙල් ආනයන බදු වැඩි කිරීම සහ මිල ඉහළ යාමෙන් බේකරි කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි බේකරි හිමියෝ සඳහන් කිරීමක් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වියදම පාරිභෝගිකයාගෙන් ඇඟට කඩන් වැටෙනවා. මේ තවත් එකක් වැටෙයිද දන්නේ නැහැ. ඒ අතරේ මේ දුගී දුප්පතුන්ට භූමි තෙල් මිල 10%කින් වැඩි කිරීමට යෝජනාවක් නවෝදයා පවනිලියන්. භූමි තෙල් මිල 10%කින් ඉහළ නැංවීම සඳහා බලශක්ති අමාත්‍යරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව භූමි තෙල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ නැංවෙනවා. එමගින් භූමි තෙල් ලීටරයක සහනාධාර මිල රුපියල් 77ක් දක්වා ඉහළයි කියලායි මේකේ දාලා තියෙන්නේ. එක එක ගෙදේවල් වල මිල ගණන් වැඩි වෙනවා මදිවටද මේ? ඒ අතරේ අර සහන මල්ලේ කතාවකුත් කියනවා නේද? හරි අපි එතනට යන්න කලින් සමගි ජන බලවේගය මොකද්ද කරන්න කියලා බලමු. බඩු මිල සොයා බලන්න සමගි ජන බලවේග මන්ත්‍රීවරු නාරායන්පිට ආර්ථිකයට යති කියලා නිමල කුඩිතුවක් ලියන. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළඳ පොලේ පවතින බඩු මිල ගැන සොයා බැලීම සඳහා සමගි ජන බලවේග මන්ත්‍රීවරු කණ්ඩායමක් නාරායන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙලා තියෙනවා. ආර්ථික මධ්‍යස්ථානයේ සීලම වෙළඳසැල් වෙත ගොස් ඒවායේ පවතින ආහාර ද්‍රව්‍ය මිල ගණන් පිළිබඳ පෞද්ගලිකව සොයා බැලීමට මන්ත්‍රීවරු ඒදී කටයුතු කරලා තියෙනවා. බඩු මිල සොයා බලන්න සමගි ජන බලවේග මන්ත්‍රීවරු නාරායන්පිට ආර්ථිකයට යති. ඕගලන්ට කියන්න ඕනි ඕගොල්ලෝ ආණ්ඩු කළා අවුරුදු ගාණක්. ඒ කාල සීමාවේ මේ විදිහට එළියට බෑලා ඕගොල්ලෝ ගිහලා බඩු මිල ගැන හොයලා බලලා ඒකට අදාළ පියවර ගත්තා නම් ඒ වගේම ජනතාවගේ අනිත් දේවල් ගැන හොයලා බලලා ওই විදිහටම පියවර ගත්තා නම් තාම ආණ්ඩු කරනවා. ඊළඟට අද දානවා ලංකාදීපේ අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් ලක්ෂ 700න් සහන මිලට ඇමති බන්දුල කියන්නේ ජයල ප්‍රසංග වාර්තා කරන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් ලක්ෂ 7 මගින් අඩු මිලට රට පුරා පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියනවා.
සෙසු භාණ්ඩ තරංකාරයෝ අයුරින් පාරිභෝගිකයා අතර පත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කිරීමක් කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් ලක්ෂ 7 සහන මිලට අපිට මතකයි ඉන්ධන මිල ගණන් ඊටාම පහළ මට්ටමකට වැටෙන වෙලාවේ සැමන් වල නේ ටින් මාළු වල ඊළඟට පරිප්පු වල මිල ගණන් අඩු කළා කොච්චර කෙටි කාල සීමාවකද ඒක ක්‍රියාත්මක වුණේ ඊට පස්සේ ඒවත් හොයාගන්න නැතුව ගියා මේ වගේ වැඩ පිළිවෙලක් කරනවා නම් වචනට සීමා නොකර මේක ප්‍රායෝගික කරන්න කියලා අපි ආණ්ඩුවටත් මතක් කරනවා විරාමයක් කරගෙන සමහරුන්ගේ වැඩ හිතා ගන්න අමාරුයි මෙහෙම වැඩක් අද ලංකාදීපෙන් උපුටා ගන්න දියණිය සුරාබදු කාර්යාලයේ පුතුන් දෙදෙනා ගුවන් නාවිකා මුදාවේ තාත්තා ගෙදර කසිප්පු පෙරලා ක්‍රිෂාන් ජීවකලියන් වැලිගම ප්‍රදේශයේ නිවසක් පිටුපස මහා පරිමාණයෙන් කසිප්පු ජාවාරමක නිරත වූ බව කියන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සඳහන් කරනවා. තන සැකපිට කියලා තියෙන්නේ බලමු මොකක්ද ඒකේ දිගුව කියලා. ඒ අතර ඇතැම් වෙලාවට දරුවෝ හාංකවසියක් දන්නෙත් නැතුව ඇති මේ වගේ කාරණාවක් ගැන. ඒ අතරේ අද දිවයින දානවා අල්ලස් කොමිසම නඩු 45ක් ඉල්ලාස් කරගන්නේ කියලා ඒ.ජේ. අබේනායක ලියයි. ජනාධිපති නීතිඥ උසාවියේදී කියයි. අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ප්‍රමුඛ කොමසාරිස්වරුන් තිදෙනාගේම පූර්ණ අනුමැතිය නොමැතිව අල්ලස් කොමිෂන් සභා අධ්‍යක්ෂ ජනරාල් විසින් පවරා ඇති නඩු 45ක පමණ චෝදනා පත්‍ර ඉල්ලාස් කරගෙන නඩු කටයුතු අවසන් කිරීමට එම කොමිෂන් සභාවේ නව සභාපතිනිය ඇතුළු නව කොමසාරිස්වරුන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පෙන්වා දීලා තියෙනවා. එකක් ඒ අතරේ විදුලි බල පොදු සේවක සංගමයේ කියන කතාවක් චෝදනාවක් අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ දානවා. බැඳුම් කරයයි සීනි වංචාවයි ගැන කතා වෙමින් ඉන්නේ. බැඳුම් කරේට සීනි වංචාවකට වඩා තවත් ලොකු පාඩුවක් කියලා ඔවුන් සඳහන් කිරීමක් කරනවා කියලා සුජීව තත්සර ලියනවා. මෙරට ක්‍රියාත්මක විදුලි මාෆියාව හරහා සප්ගස්කන්ධ බලාගාරයට සිදු ඇති රුපියල් බිලියන 25ක් එක්ම වූ පාඩුව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස විදුලි බල සේවක සංගමයේ ඉල්ලීමක් කළා තියෙනවා. ඒ විදිහට අය දිවයින පත්තරේ ඒ කතාව වාර්තා කළා තියෙනවා. ජාවාරම්බලට තිත තැබූ වෙන්නප්පු ASP දේශපාලන හයියෙන් මාරු කරලා කියලා හේමන්ත රන්දුරු ලියනවා. වෙන්නප්පුව ප්‍රදේශයේ හෙරොයින් නීති විරෝධී මත්පැන් ගංජා ජාවාරම් මර්ධනය කර මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වූ වැලි සහ මැටි කැපීමේ ජාවාරම පාලනය කරමින් ප්‍රදේශීය ජනතාව අතර විශාල ගෞරවයට පාත්‍රව සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයෙකුගේ ඍජු බලපෑම නිසා වාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට මාරු කරවා ඇතැයි වාර්තා වෙලා තියෙනවා. එහෙම කතා පුවතක් තමයි මේ දිවයින පත්තරේ දාලා තියෙන්නේ. ඇයි එහෙම වුනේ? කාගේ බලපෑමටද මෙහෙම වුනේ කියලා සොයා බැලීම මං හිතන්නේ අත්‍යවශ්‍ය කාරණාවක් කියලා මේ මොහොතේ මතක් කිරීම කරන්නට ඕනේ. ඒ අතරේ ඊයේ සිදුවුණු සිදුවීමක් පිළිබඳව අද පත්තර වාර්තා කරලා තියෙනවා. මම ඒක දිවයින පත්තරෙන් උපුටා ගන්න සූදානම් වෙන්නේ. ජීප් රථයේ ඔයට වැටි ශෂේන්ද්‍ර ඇතුළු 3 දෙනෙක් 99න් දිවි බේරා ගනිති. මාව බේරුවේ කතරගම දෙවියෝ. ශෂීන්ද්‍ර කියනවා බඩල්කුඹුරේ රවිඳු කතරගම දේවප්‍රිය කයිලිය. කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මැදගම සිට පුබ්බාඩ මාර්ගයේ හරහා පෙරේදා මොණරාගලට මෙන් සිටියේදී ඔහු ගමන් කළ ජීප් රථය පුබ්බාඩ පන්සල අසල මාර්ගයේ හරහා ගලා යන මන්ද පංගුව ඔය හරහා එගොඩට යාමේදී ජල පහරට හසු වී ඔයට වැටී ඇතැයි වාර්තා වෙනවා. අපි බලමු ඔහු මොනවද කියන්නේ කියලා. බිබිල ප්‍රදේශයේ දේශපාලන කටයුතු වල නිරතව අතුරු මාර්ගයක් ඔස්සේ කතරගම දෙසට එමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් ජීප් රථය සැඩ පහරකට හසු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. මම බිබිලේ ඉඳලා ඔබ්බෙගොඩට එන්න අතුරු මාර්ගයක් තියෙනවා. මේ අතුරු මාර්ගයේ පාලම තියෙන පුබ්බාර හරිය. එතෙන්දී එනකොට වතුර සාමාන්‍යයෙන් අඩි 2ක වගේ ප්‍රමාණයක් තිබුණා. ඉතින්
වැස්වීමටත් යන්න පාර ප්‍රමාද වෙලා තිබුණ නිසා මම එතනින් වාහනේ ගොඩ වෙන්න ගියා. නමුත් එකපාරට හදිසියෙම මහා දැවැන්ත ජල කඳක් ආවා. ඇවිල්ලා වාහනේ නතර වුණා. වාහනේ ඇදගෙන ගඟ දිගේ මීටර 100ක් විතර එහාට ගියා. යාන්තම් ජීවිතේ බේරගත්ත ජනෙල් වලින් පැනලා කතරගම දෙවිහාමුදුරන් විසින් මාව ආරක්ෂා කළා කියලා මම තදින් විශ්වාස කරනවා. මොකද මෙවැනි අනතුරක් වෙලා ජීවිතේ බේරගත්ත අය ඊටාම ස්වල්ප දෙනා ඉන්නේ. මාර බේරිල්ලක් බේරලා තියෙන. අද ලංකාදීප පත්තරේ කතාවකට යනවා. මේ බලන්න මේ කතාව බුලත් විටෙන් හම්බ කළ රුපියල් 1000 පැහැරගත් නරුමයාගේ යතුරු පැදියේ එල්ලුණු මව මීටර 150ක් ඇදී ගින් ඇඟ පුරාම තුවාල වී රෝහලේ කියලා ශ්‍රීනාත් ප්‍රසන්න ලියනවා. කොස්වාඩිය හත්තිනිය උත්සව ශාලාවක් අසල බුලත්විට විකුණා ජීවිකාව ගෙන යන 72 වැරදි කාන්තාවක බුලත්විට විකුණා උපයාගත් රුපියල් 1000ක මුදල පැහැරගෙන යතුරු පැදියකින් පලා යමින් සිටි පුද්ගලයෙකු අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී එම වයෝවෘද්ධ කාන්තාවල් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය කියනවා. තමාගේ රුපියල් 1000 පැහැරගෙන පලා යන පුද්ගලයා අල්ලා ගැනීමට වයෝවෘද්ධ කාන්තාව යතුරු පැදිය එල්ලීම නිසා ඇයට තුවාල සිදු වී ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කරලා තියෙනවා. අල්ලගෙන මේ වගේ නරුමයින්ව පැත්තක ඉඳන් නීතිය ක්‍රියාත්මක කරන් රුපියල් 1000ක් බුලත් පිටෙන් හම්බ කරලා තියෙන අහිංසක අම්මා කෙනෙක්. අර සමහරලාට අපි දකිනවා අහිංසක කාන්තාවන් යුවතියන් සමහරලාට අම්මාවරු පාළු ස්ථානයක ගමන් කරනකොට යතුරු පැදියෙන් ඇවිල්ලා ගෙල බැඳි රන් මාලේ කඩාගෙන යනවා. මේ මොන හිත්ද දන්නේ නැහැ මෙව්වනේ. ඊළඟට හෙදියක නැතිව ගී කියන කන්දේ රෝගී 650ක් අසීරුවේ කියලා බුලත් සිංහල ලක්මි ලියනවා. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පීටි ගී කියන කන්ද ප්‍රාදේශීය රෝහලට හෙදියක් නොමැති නිසාවෙන් රෝගීන්ට දැඩි අපහසුතා ඇතැයි ඉකුත්දා පැවති රෝහල් කමිටු රැස්වීමේදී අනාවරණය වුණා කියලායි මේකේ දාලා තියෙන්නේ. අනේ බලන්න ඇයි එහෙම වෙන්නේ කියලා. ඇයි හෙදියක් නැත්තේ එතනට කියලා. විදේශ වාර්තා දෙකකට යන්න හදන්නේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දරුණු ජල ගැල්මක්. නොකඩවා ඇද හැරෙන මහා වැසි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ ඊට වයඹ දෙසින් පිහිටි පළාත් රැසක් ජලයෙන් යට වී ඇති බවත් දහස් ගණනින් සිඩ්නි වැසියන්ට උන්නිට තැන්න අහිමි වී ඇති බවත් වාර්තා වෙලා තියෙනවා. සිඩ්නි අයත් වන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටයි. ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යාඥයන් පවසා තියෙන්නේ වසර 100කට පසු එරටින් වාර්තා වන දරුණුතම ජල ගැල්ම තත්ත්වය මේ බවයි. අයිස්ලන්තයේ ගිනි කන්දක් වසර 900කට පසු පුපුරයි. අයිස්ලන්ත ගිනි කන්දක් වසර 900කට පසු පුපුරා යාමට පටන්ගෙන ඇතැයි වාර්තා වෙනවා. වසර 900ක් නිදා සිටි මෙම ගිනි කන්ද පුපුරා ලාවා පිටකිරීම ආරම්භ කළේ පසුගිය 19 වෙනිදා. වසර 900කට පස්සේ. ක්‍රීඩා වාර්තාව. අපේ ලෙජන්ඩ්ස්ලා අපේ රටට ආපු ගමන ආපු අවස්ථාව චාරුප සහිතව අද පත්තරේ මෙහෙමයි තියෙන්නේ. රෝඩ් සේෆ්ටි අනුශූර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දිවයිනට කටුනායක කපිල ලියන්නේ. ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් 2020 ක්‍රිකට් තරඟාවලිය අනුශූරතාව දිනාගත් ටීඑම් ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සන්ධ්‍යාවේ දිවයිනට ආවා. වෙලාව මතක් කරගෙන ආපු ගමනත් බලමු. තරඟාවලිය අනුශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමත් ශ්‍රී ලංකාවට පැමිණියා. ශ්‍රී ලාංකික බලාගෙන හිටියේ මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න. ඉතින් හැබැයි අපි කණ්ඩායමකට ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. අපි රටට කොහොමද ගෞරවයක් ගෙනාවා අවසාන මහ තරඟයට ආවිලා. ඒක ලොකු දෙයක්. පොඩි ආබාධ තිබුණා. දිගටම මම හිතන්නේ මගේ කකුලේ ආබාධයක් ආවා. ඩිල්ෂාන්ගේ ආවා, මහරූස්ගේ ආවා, රංගනගේ පොඩි ආබාධ තිබුණා. ඒ වගේම කුලසේකරේ තිබුණා. මේ හැමදේම තියාගෙන මම හිතන්නේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරා. ඒක තමයි තියෙන හොඳම දේ. මේ අතර ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රවීණයන්ගේ තරඟාවලිය ගැන මෙලෙස අදහස් පළ කළා. අපි අවසාන තරඟය බැලුවොත් මම හිතන්නේ 96 වර්ල්ඩ් කප් එක බැලුවා වගේ තමයි අපි සියලු දෙනාම. ඒ තුල මම හිතන්නේ විශාල ක්‍රිකට් ප්‍රබෝධයක් අපේ රට තුල නැවත වතාවක් ඇති වුණා. සෑහෙන ක්‍රිකට් ප්‍රබෝධයක්. ඒ කියන්නේ ක්‍රිකට් අත්හැරලා හිටියාය නැවත ක්‍රිකට් ඉස්සරහට ආවා. ලෙජන්ඩ්ස්ලාගේ ශක්තිය, ඔවුන්ගේ ධෛර්යය, ඔවුන්ගේ බලය කොයිතරම්ද කියලා අපිට ඒ තුලින් පෙන්눔 කරන්න පුළුවන්කම ලැබෙනවා. විරාමයකින් පසු කාටුන් පෙළේදී හමු වෙමු. කාටුන් පෙළටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටුන් එකෙන් පටන් ගමු. මෙන්න බලන්න
පරිසර සංරක්ෂණය කියන ප්‍රාණියා ඉන්නවා. ඒ ප්‍රාණියාගේ හිසේ සංවර්ධනය කියන මුට්ටියේ ඉර වෙලා තියෙනවා. එතකොට දැන් මුට්ටිය එළියට ගන්න දේශපාලකයෙක් ඇවිල්ලා ඉන්නවා. මුගුරුත් අරගෙන අවිත් අරගෙන අපි බලමු කොහොමද සංවර්ධනය කියන මුට්ටිය එළියට ගන්නේ ප්‍රාණියාගේ ජීවිතය රැකගෙන. මේ ළඟට සුජීවගේ විගඩම් කවිය ලංකාදීපෙන් ඇතිමුත් පරිසරය ගැන හැඟුමක් හීනී වැඩිපුර අපිට සංවර්ධනයයි ඕනි. මොකටද ඔක්සිජන් ඔය ගණනින් ගෝනී බැලුවම හරිම පිළිලකාර දේවානි. සමහරුන්ට දේවානි පිළිලකද? විදුර අබේනායකගේ දවසේ පද 4 කවිය මේ. නිමල් ලංසා පඳු කරඳ ගස ගැන උමතු කතාවක් කරලියට ඇදගෙන ජනතා මුදල් ගැන උණු කඳුළු සලමින සුළුදිය හෙලයි ඒ ගස මුලම හිටගෙන. මේ දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ. දේශපාලක පුරවැසියට කියනවා රට අද පත්ව ඇති තත්ත්වයට නිලධාරීන් වගකිය යුතුයි කියලා ප්‍රසන්න රණතුංග කියනවා. පුරවැසියා කියනවා එතකොට නිලධාරීන් පත්ව ඇති තත්ත්වයට කවුද වග කියන්න ඕනේ? දෙන්නක උත්තර. මේ ගිනිකසේ කවිය දිනමින පත්තරේ. කුරුඳු වලින් හැදු සිගරට්ටුවක් ගැන කසුකුසු ඇහෙනවා නෙක නෙක තැනින් තැන. දුම් පානය හොඳද නරකද කිරා මැන හරි දේ කළ යුතුය කවුරුත් පමණ දැන. අද ප්‍රියන්ති පෙරේරාගේ ඩොක්ටෝක් කාටුන් එක මෙන්න. දෙන්නෙක් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳගෙන කතා කරනවා. ඊට පස්සේ මගී ප්‍රවාහනයේ ළංගමෙන් හමුදා මධ්‍යස්ථාන වලින් පුණු රියදුරන්ට පමණයිලු කියලා කියද්දි එයාලා කියනවා අපි අහනවා ආයෙත් අනතුරක් වෙනවා ආයෙත් කියනවා අපි ආයෙත් අහනවා එච්චරයි වැඩක් නෑ. ඔක්කොම දේවල් දෙයක් වුණාට පස්සේ නැද්ද මං අහන්නේ. ඊට පස්සේ අද පත්තරේ ජනරාණි කාටුන් එක. රාලාමි රාණිව නවත්තනවා. ටයර් වල කට්ට නැත්තම් දඩ ගහනවා රාණි බයික් එක යන රාණිව නවත්තන්නේ. රාණි නතර කරලා කියනවා පාරේ භාගයක් නැත්තම් කාටද දඩ ගහන්නේ රාලාමි? දීපංකු උත්තර පාරේ භාගයක් නැත්තම් කාටද දඩ ගහන්නේ? පාරවල් වල ඇත්තම් තැන් වල ඇති. ඊළඟට දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත වෙන දේශපාලක කියනවා ලෝක සතුටු දර්ශකයේ 129 වෙනි තැන අපිටලු බං. ඇයි උඹලට සතුටු නැද්ද? පුරවැසියා කියනවා මොකෝ නැත්තේ සර්. ඔතනවත් ඉන්නෙක් ගැන හරිම සතුටුයි. අඩු ගානේ 129 හරි ඉන්නවනේ ඒකට සතුටුයිලු. මේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් ලෝක සතුටු දර්ශකයේ අපි ඉන්නේ 129 වෙනි තැන. දේශපාලක කියනවා පුරවැසියා කියනවා ඉන්දියාවයි චීනයයි අපිට උඩින් නැති සර්. ඉන්දියාවයි චීනයයි අපිට උඩින් නැති කියලා කියන්නේ. තලන්ගේ එතුමා ලංකාදීපේ සිරා පත්තරේ බල්ලා අහනවා එතුමාගෙන් චීන එන්නත අරගෙන දින දෙකකට පස්සේ ඉම්රාන් ඛාන්ට කොවිඩ් හැදුනලු. මිනිස්සු බය වෙයි නේද? එතුමා කියනවා සිම්පල් නේ. එයාට ගහපු චීන එන්නත නෙවෙයි අපි ගෙන්වන්නේ කියලා අපි රමේෂ් පතිරණ ලව්ව ප්‍රකාශයක් කරවමු. එතකොට ඔක්කොම හරිද? එහෙම කරාම දිල්රුගේ සීපද කවිය දිනමිනේ චීනෙන් පසු කළ ආසාදිත ගාන ලක්ෂයේ සීමාව දුරකින් ඇත පේන අමතක කළොත් පුරුදුත් සුරැකුම් ගේන තව තැන්වලින් මතුවේයි ආයෙත් රෑන. චීනෙත් පව් කළා ඉන්නේ ආසාදිතයන් ගාන. චීන ජනගානයේ අපේ ජනගානයේ සසඳන්න මේ ලංකාදීපේ පංකජගේ ඥාන කතා. අපේ රටේ මැයි රැලි ලීඩ් කරන්නේ දේශපාලකයෝ. දේශපාලක එහෙම කියද්දි පුරවැසියා කියනවා මාධ්‍යයට අත නොතබුණු කියලා ලීඩ් කරන්නේ දේශපාලකයෝ. පක්ෂ විපක්ෂ වල ඉඳද්දි වෙනසත් එක්ක වෙන්න ඇති කියන්නේ ඇත්තේ. ලංකාදීපේ දාසගේ කාටුන් එක මෙන්න. මාධ්‍ය අද දාස මාධ්‍ය මොකකටද උපමා කරලා තියෙන්නේ? මාධ්‍ය කෙහෙල් ගහකටයි දාස උපමා කරලා තියෙන්නේ. තලන්ගේ අනේද කියන්නේ කවිය ලංකාදීපේ. අවුරුදු කන්න බන්දුලගෙන් බඩු මල්ල බඩු මිල වැඩිලු ජනතා දුක් ගැනවිල්ල රට හැමතැනම ගොවි උපවාසයේ රැල්ල වෙනවා මාධ්‍යයටත් ගල් මුල් එල්ල. ඊළඟට අද දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. මෙන්න කොටි වලිගයක් අල්ලගෙන මහින්දානන්ද අලුත්ගමගේ වී මිලදී ගැනීම කියන කොටි වලිගයයි අල්ලගෙන ඉන්නේ. බලමු සටනින් දිනන්නේ කවුද කියලා. හාල් ආනයනය කරලා ඉන්න වේද?
මේ මව්බිම MD වීරරත්නගේ කාටුන් එක. උත්සව සමය හාල් 97ට දෙනවලු කියලා කාන්තාවක් කියද්දී අනිත් එක්කෙනා කියනවා උත්සව සමය කියන්නේ ඡන්ද කාලෙටනේ කියලා. අපේ රටේ උත්සව සමය කියන්නේ ඡන්ද කාලවලටද? මේ ලංකාදීපේ දාසාප්පලානගේ ස්වාරිස් ගහක හිඳන් හඬ නගනවා කොහෝ කියලා. අපේ බන්දුල කොහා වෙලා ඉන්නේ? කොහා මොනවාද මේවර ගෙනල්ලා තියෙන්නේ? සහන මල්ල. කොහා මේ පාර ගෙනාපු සහන මල්ලත් එක්ක ස්වාරිස්ව තියලා තියෙන තැන බලන්න. මුරුංගාත්තේ තියලා තියෙන්නේ. කඩාගෙන වැටෙයිද? කොහොම හරි මව්බිම MD වීරරත්න කාටුන් එකක් බලන්න. මෙන්න පුවතක් උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර මල්ලක්. අත්‍යවශ්‍ය ආහාර මල්ල අරන් එනකොට බන්දුල පුරවැසි අහනවා ස්නානය කරන්න වගේ නාන්න වගේද කියලා යහන්නේ. නාන්න නැතුව මේ පාර වැඩේ කරමු හොඳේ. නැත්තම් මෙන්න මෙහෙම වෙයි. මේ දිවයිනේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයක් දෙන්නගේ දෙබස. hina වෙලාම අපේ නෝනා එන්නම තර වෙනවා. මං ටීවී එක විකුණලා දැම්මා. දැන් ඇඟ ෂේප් එකට තියෙනවා. ටීවී එකෙන් කොහමද ඇඟ ෂේප් කරගත්තේ? මිල පාලනය ගැන බන්දුලසගේ කතා අහන්න බෑනේ දැන්. නැත්තම් වීලුවට ලක් වෙයි හොඳේ. ඇත්තටම කරන්න. තිලකගේ තුන්මන්සල කවිය මේ. බන්දුල ඇමති හිනැහිගෙන දෙසන බන මුදලාලිලා ඇතය විහිළුවටගෙන හාල් මිලත් ඇත රුපියල් 100 පැන මේ පිරිසත් වගේ දුගී දුක නොහඳුනන. බඩු මිල අඩු කිරීම විහිළුවක් නොකර යථාර්ථයක් කරන්න. හමුවෙමු ලෝකසත්‍යමේදී.